ඔය දැන් සම්බන්ධ වුණ අය පුතේ අපි අද කරන්නේ 9 වෙනි පිටුවේ 9 වෙනි ගාන තමයි ඉස්සරම හදන්නේ. ඔය වගුව සම්පූර්ණ කරලා ගාන හදන්න ගන්න. සර් මධ්‍යගයේ ගද්දි 14යි 18යි එකතු කරලා එක දෙකෙන් බෙදනවනේ. එතකොට මේකේ 14යි 17යි එකතු කරන්නේ. නෑ පැටියෝ නෑ. මේ තියෙන පාන්ති මධ්‍යගයේ ගන්න. මධ්‍යගයේ හැමතිස්සෙම ගද්දි මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. ඒක ඔයා ඉච්චර හිතන්න එපා. මේ පන්තියේ තරම ගැන කිව්වට මධ්‍යගයේ ගද්දි මේ දෙක එකතු කරලා දෙකට බෙදලා ගන්න. ඒක වෙනස් වෙන්නේ නෑ පුතේ. මේක පුතේ සිස්ටම් එක වලට දාගත්තට පස්සේ පුළුවන් තරම් ගණන් හදලා මතකේ තියාගන්න. එච්චර තමයි ඕනේ. මොනවාද කණ්ණාඩි දානවද? ඔව් සර්. ඒකනේ බලන්නකො මේ ළමයට වෙච්ච වැඩේ. අසින්සන ඔයත් මන්නම් කියන්නේ කණ්ණාඩි දෙකක් දාගන්න. ඔය පොඩි බෝතල් අඩි දෙකක් වගේ කපලා. මේ පන්තියේ පිරිවෙලව හෙන ලැජ්ජාකාරයෝ ටිකක් ඉන්නේ නේද? අර වීඩියෝ එකක්වත් උන් කරන්නේ නැහැ. තිනුක බ්‍රෝ ඉන්නවද? ඔව්. ඒකනේ. තාම නිදිමතේ දෙන්නේ? නෑ. ඒකනේ. ඉවරයි සර්. අනියමයි. ඉවරයි සර්. ඕකේ ඩොටි. මේක නම් පුතේ දත්ත පහනේ තියෙන නිසා ටක් කරලා හැදියා එක ගන්න. හරි. අපි එහෙනම් පුතේ බලමු. මේ පුතේ අර අංක 5ටම උත්තර ලියන්න ඕනේ. රොමිල අක්කා 1 2 3 4 5. රයිට්. අපි යනවා මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරන්න. මධ්‍යගය කියන්නේ මෙන්න මේක එකතු කරලා දෙකට බෙදන්න. විමර්ශ මට කියන්නකො කීයද දෙන්නේ මධ්‍යගයේ පළවෙනි එකට? 16යි. ඔව් මේ දෙක එකතු කරපුවාම 32ක් එනවා. 32 දෙකට බෙදපුවාම 16යි. ඊට පස්සේ මේකට මෙතනට කීය දෙන්නේ? 20යි. 20යි 24යි. 24. දැන් ඔයාලට පේනවා මේක 4න් 4 යන ගමනක් තියෙනවා. එහෙනම් 24යි 4යි 28යි 28යි 4යි 32යි. හරි. එතකොට දරුවනේ මෙන්න මෙහෙමයි මධ්‍යගයේ තීරුව සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ අපි යනවා fx ගුණිතය හොයාගෙන මට කියන්න ටෙනුරි කියන්න මෙන්න මේකේ fx ගුණිතය 288යි. 288යි. අනිත් එක වෙන එක්කෙනෙක්ගෙන් අහමු. ඔනාදි කියන්න මේකේ මෙතනට කීය දෙන්නේ? හරදාස් 80. නෑ මං අහන්නේ මේක 20 වරක් 20 400යි නේද? 400යි. 400යි. නතාලියා කියන්න මෙතනට කීය දෙන්නේ? 25 වරක් 24. 600යි. 600යි. හරි. තිනුක පුතා කියන්න මෙතනට කීය දෙන්නේ? ඒක මේ මම හදලා තියෙන වැරදි. අනේ බතලයෝ. සර් මේ මෙතන 25 නෙමෙයි දෙන්නේ. කොතනද පුතේ? 28 එන්න ඕනේ දැන්. නෑ නේද 30යි 26යි කියන්නේ 56යිනේ 56 දෙකට බෙදපුවාම මේ 28ක් එන්නේ නේද? ඔයා 25ක් දරන් තියෙන්නේ. ඔව්. ඒක නෙමෙයි නිදිමත පෝරු වෙන ගණන් ගන්න එපා. අසින්සනා පුතේ මට කියන්නකෝ මෙන්න මෙතනට කීය දෙන්නේ? 616.
616යි. යසස්මී මෙතනට කීය දෙන්නේ? 480යි. අනිත් අය කියන්නේ මේ ළමයිගේ වැරදි නම් හරි. හොඳයි. දැන් දරුවනේ අපිට ඔයාලට මතක ඇති මධ්‍යයන්ය කියන වචනේ අර්ථ දැක්වීම මධ්‍යයන්ය anu සියලුම දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදුව විට ලැබෙන සාමාන්‍යයයි. එහෙනම් මම සියලුම දත්තවල එකතුව මෙන්න මෙතනට ගන්නවා. අපි ඒක බහමු. යසස්මී හැදුවද? නෑ සර් තාම එකතු කරන්න. තුෂානි හැදුවද? නෑ සර් තාම එකතු කරන්න. නෙත්මි දෙවි කියන්නකෝ සිග්මා fx කීයද කියලා. එකතුව fx තීරුවේ සිග්මා fx කියන්නේ එකයි. 2384යි. 2384යි. පසින්දු ඒක හරිද පුතේ? පසින්දු 2384 හරිද? හරි සර්. හරිනේ. රයිට්. ඊට පස්සේ අපි යනවා දෙව්දසුන් ඉන්නවද? දෙව්දසුන් දෙව්ත් නෑ දසුනුත් අම්මේ ඉන්නවද? මං හිතුවා තාම ඉන්නවා කියලා. මේ හරි සිග්මා f කීයද පුතේ? සිග්මා f කි තීරුව කීයද? මේ තීරුව එකතුව. සිග්නල් පොඩ්ඩක් මදි වගේනේ. යනුෂේ කියන්නකො සිග්මා f කීයද කියලා? 100යි. 100යි. රයිට්. හොඳයි දරුවනේ මෙන්න වගුව එහෙනම් අපි දැන් බලමු ඔය ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න මේ වගුව ඇසුරෙන්. රයිට්. පළවෙනි එක අහනවා මෙම වේදිකා නාට්‍ය නැරඹීමට වැඩිම කැමැත්තක් දක්වන්නේ කුමන වයස් කාණ්ඩයේ රසිකයන්ද? අපිට ඒකට හොයාගන්න පුළුවන් සංඛ්‍යාත තීරුව නිරීක්ෂණය කෙරුවොත් ඔයාලට පේනවා වැඩිම පිරිසක් ඉන්නේ 25ක් ඉන්නවා. ওই 25 දෙනාම ඉන්නේ මෙන්න මේ වයස් කාණ්ඩයේ. විසිපස් දෙනාම ඉන්නේ මෙන්න මේ වයස් කාණ්ඩේ. එහෙනම් 22 26 අතර වයස් කාණ්ඩේ තමයි ඔය කියන්නේ. එහෙනම් රෝමි ලක්කං එකට උත්තරේ 22ත් 26ත් අතර කාණ්ඩයි. රෝමි ලක්කං 2. ඊට වගේ තොරතුරු රචනෙන් ස්ථන පුරවන්න ස්ථන අපි පිරෙව්වා. මේක හරි. පුතවල විභාගයට උත්තර ලියද්දි මෙහෙම රෝමි ලක්කං 2 දාලා ඒක හරියට දාන්න. රෝමි ලක්කම් 3 වේදිකා නාට්‍ය නැරඹූ රසිකගේ මධ්‍යයන් වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. එහෙනම් මට පේනවා මෙතන මධ්‍යයන් කියන්නේ සිග්මා fx බෙදීම සිග්මා fx කියන්නේ 2384 ඊටම පහසුවෙන් 100ෙන් බෙදන්න පුළුවන්. අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ඒතකොට දරුවනේ මෙතන එනවා 23.84ක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ 24ක් වෙනවා. ආසන්න වශයෙන් වයස අවුරුදු 24ක් වෙනවා එක්කෙනෙක්ගේ වයස. හරි. අවශ්‍ය ලියා ගන්න. රයිට්. ඊට පස්සේ රෝමි ලක්කම් 4 අහනවා මෙම නාට්‍ය නැරඹු අවුරුදු 22කට අඩු රසකෙන් ගණන කීයද? 22කට අඩු 22කට අඩු රසකෙන් ගන්න. ඒක කොහොමද හොයාගන්නේ? ළමයි දැන් 22කට අඩු රසකෙන් ගන්න කියපුවාම මෙන්න මේ පන්තිය ගන්නකො. මේ පන්තියේ තේරුම මොකද්ද? ඔනාදි මේ පන්තියේ තේරුම මොකද්ද පුතේ? 22 26 කියන එකේ තේරුම අදහස 22 සහ ඊට වැඩි හැබැයි 26ට අඩු කියන කතන්දරේ තියෙන්නේ. එතකොට 22ට අඩු කියන කට්ටිය එන්නේ මෙන්න මේ තීර දැන් මෙතන මෙන්න මේකේ 22 සහ ඊට වැඩිනේ. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මේගොල්ලෝ මෙන්න මේ කණ්ඩායම් දෙකේ ඉන්න අය 22කට වඩා අඩු කට්ටිය ඉන්නේ. නේද? එහෙනම් එකතු කරන්න මෙන්න මේ දෙක උත්තරේ 38යි. යනිෂි නේද 38 නේද එන්නේ? ප්‍රමිලක්කම් 4ට 38ක් යනවා. රයිට්. ඊට පස්සේ කියනවා පුතේ දැන් ඔය වගුව පුරවපුවම ලකුණු 5ක් විතර ඔක්කොම හම්බෙන්නේ. ඊටු ඔක්කොම
අපි උත්තර ලියලා ගන්න ඕනේම තියෙන්නේ. ඉහත රසික පිරිසෙන් අහඹු ලෙස එක් අයෙක් තෝරා ගතහොත් එම රසිකයා අවුරුදු 30 හෝ ඊට වැඩි අයෙක් වීමේ සම්භාවිතාව කීයද? අපි සම්භාවිතාව කරලා තියෙනවා. හොඳයි අපිට මේකට සම්භාවිතාව ගාවලා තියෙන නිසා උත්තරේ ලියන්න වෙනවා. ඒ කියන පුතේ දැන් මේක කියන්නේ 22 අවුරුදු 30 හෝ ඊට වැඩි අයෙක් වීමේ සම්භාවිතාවනේ. ඒ කියන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ සෙට් එකේ ඉන්න අය 30 හෝ ඊට වඩා වැඩි කට්ටිය. එහෙම අය ඉන්නවා 15ක් නේ. එහෙනම් සම්භාවිතාව ඔක්කොම 100යි 100න් 15. ඔච්චරයි. බලන්න මොකද දැන් වැඩි හරිද කියන්නේ? පුතේ අනිවාර්යෙන් මධ්‍යන්න ගානක් කරනවා සාමාන්‍ය පෙළට. එනිසා මේක කරන්න ඕනේ. හරි. අපි පුතේ දැන් මේ අපි හෙව්වේ මධ්‍යයගේ භාවිතා කරලා මේ මධ්‍යන්න හොයන ගානක් නේ මේකත් හදුවේ. අපි එවැනි ගණන්ට එනකොට කීයක්ද හැදුවේ? 2යිද පුතේ හැදුවේ? 3ක්ද 2ක්ද? 3ක් හැදුවානේ. 8යි. ඔව්. අපි තව එකක් හදනම ඊළඟ එකටම යන්නේ. හරි දරුවනේ අංක 10 ගානටක් ගාලා හදන්න. ඒකත් මධ්‍යයගේ භාවිතයෙන් හදන්න තියෙන ගානක්. 10 පිටුවේ 10 ගාන. හරි පුතේ වෙලාව ඇති බලමු. ටෙස්ට් එකේ ගාන හදන්නත් එපේ. හරි දැන් එතකොට මේ ඔයාලා පුතේ පාන්දර දැන් අපි අවදිලා වැඩේ කරනෝනේ. දැන් මේ උගන්වන්නේව නැවත අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලා කරන්න ඕනේ මේකට අදාළ ගානක් තව හදන්න. ඒ වෙලාව අරගෙන. දැන් ඔයාලට මේ දැනුම මතකේ තියෙනවා. ඒ නිසා ආයේ මේවා නැවත නැවත ඔට්ටු වෙන්න යන්න එපා. අර මම ගෙවපු පේපර් පොත මම ඒකේ print එකක් එවන්න ළඟදිම ඒ පේපර් පොත පුළුවන් ආයේ print කරගත්තා හරි බලාගෙන හරි වීඩියෝ මේකෙන් මේ අනිවාර්යෙන් මේකට අදාළ ගණන් දෙකක් තව හදන්න. ඒතර මේක මතකෙ හිටිනවා. හරි? හොඳයි. අපි යන් right. මධ්‍යගයේ ටික අපිට ටක් ගාලා කියන්නකෝ. පිරිමි ළමයිට දෙමනේ අවස්ථාව නැත්නම් ඔය ළමයි තරහ වෙනවනේ. මේ පිරිමි ළමයි නැද්ද? මෙවිදි පුතා කළාද? මෙවිදු right. වෙලා යනවනේ. මට කියනකො තුෂානි ඉවරද පුතේ? ඔව් සර්. හරි මම ටක් ගාලා කියන්න දුවේ මේ මධ්‍යගයේ තීරුව. 21යි 20යි 20යි වෙන්න බෑ. 22යි නේද පළවෙනිකට එන්නේ? මධ්‍යගයේ තීරුව මේ දෙක එකතු කරලා දෙකට බෙදමු. එතකොට 24යි 24 දෙකට බෙදාම 22යි. ඊට පස්සේ පුතේ මේ දෙක එකතු කරන්නකෝ. 9යි 5යි 14න් 4යි. 12යි නෙමේද? ඒකනේ. right. දොළහයි. මෙතනට කීය දෙන්නේ පුතේ මේ දෙක එකතුව? දෙකට බෙදපුවාම 17යි සර්. 17යි. මෙතන 34යි 17යි. මේ දෙක එකතු කරපුවාම එනවා 44ක්. 44 දෙකට බෙදන්න 22යි. දැන් ඔයාලට පේනවා මේක යන්නේ කීයෙන් කීයටද? 5න් 5ට මේක යන්නේ. එතකොට මේ තීරුව ටක් ගාලා සම්පූර්ණ කර හැකි 22යි. ඔව් 27යි. 27යි 5යි 32යි. 32යි 5යි 37යි. ඔන්න අපි මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කළා. හරි. ඊට පස්සේ අර තිනක පුතා එන අමාරුවෙන් fx තීරුව සම්පූර්ණ කරන්න. එහෙනම් අපි එයාගෙන් එක අහමු නැත්නම් ඔය ළමයා තරහ වෙනවා. තිනුක හරි ටක් ගාලා කියන්න මට 12 රත්න 36 නේද? ඔව් කියන්න. ඔව්. හොඳයි. 14ක් 4 68. 68යි. අනිත් අය කියන්නේ මේ ළමයා නිදිමතේ බොරු කියයිද දන්නේ නැහැ. මෙතන 22 පරක් 150
4යි. ඊළඟ එක මං කියන්නේ 270යි. ඔයාට පවු නැති. ඊට පස්සේ 128යි 128යි. නියම කොල්ලෙක් තමයි. ඊට පස්සේ 74යි අනිත් යාළුවෝ ටික මොකද කියන්නේ? මෙයාව ඊළඟ වටේට යවනවද? ගෙදර යවනවද? හරි සර්. හරි. දැක්ක නේද? මේ ළමයා බේරගත්ත හැටි. රයිට්. ඔන්න එහෙනම් අපි යනවා ඊළඟට මෙත්නික සිග්මා fx හොයාගෙන. සිග්මා fx ටෙලරි කියන්නකො. වැරදිනවද? 730යි. 730යි. මොකද කියන්නේ අනිත් අය? හරි සර්. හරි හරි. සර්. හරි. හරි. ඕකේ. රයිට්. ඊළඟට අපි යනවා සිග්මා f හොයන්න. මට කියන්නකො සිග්මා f අසින්සනාදුව 30යි. 30යි. 30 හරිද යසස් මේ? යසස් මේව හරි සර්. හරිනේ. රයිට්. හොඳයි පැටර්න් අපි එහෙනම් යනවා ඊළඟට උත්තර ටික බලමු ටක් ගාලා. මාත පන්තිය. ඔයාලට පේනවා මාත පන්තිය ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. වැඩිපුරම පිරිසක් ඉන්නේ මෙන්න මෙතන. 25ත් 29ත් තමයි මාත පන්තිය මේ තියෙන්නේ. 25 29 තමයි මාත පන්තිය. දිනකදී අලෙව් මධ්‍යන්න ගවුම් ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට. හරි. එතකොට අපි දන්නවා ගවුම් ප්‍රමාණය අපි හොයන්නේ මධ්‍යන්න සමානයි සිග්මා fx කියන ඔක්කොම ගවුම් සංඛ්‍යාව එකතුව right ඔක බෙදමු සිග්මා f වලින් 730 බෙදනවා 30 උත්තරේ කීයද ආවේ පුතේ දශම ගණනක් එනවා නේද මට කියන්නක උත්තරේ කවුරු හරි එක්කෙනෙක් විමර්ශ 26යි සර්. 26.3යි දැන් දරුවනේ 24යිද ඔව් සර්. දැන් කන් ඇහෙන්නෙත් නෑ ළමයි මේ 24.3යිලු මධ්‍යයන්න අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ඒතර 24ක් වෙනවා 24යි හොඳයි එහෙනම් දිනකට අලෙව් මධ්‍යන ප්‍රමාණය 24යි කියලා අපි ගන්නවා මෙලෙස දින 7ක් තුල අලවිය සිදු වුවහොත් අලවි වෙතයි අපේක්ෂා කළ හැකි ගවුම් ප්‍රමාණය කොපමණද එහෙනම් මේ දින 7ක් මේ විදිහට ගියොත් එහෙම ගවුම් කීයක් අලෙවි කරනවද ඒතර දවසකට 24 ගානේ හරි දින 7ක් 4ක් අතර 28න් 8 දැම්ම දෙකක් ඉතුරුයි 4 2 14 2 16 ගවුම් 168ක් විකුණන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. හරි. අංක 4 ඉහත දින 30 කාල සීමාව තුළ ළමා ගවුම් 30ක් හෝ ඊට වැඩියෙන් අලෙවි වී ඇති දින ගණන ප්‍රතිශතයක් ලෙස දක්වන්න. 30ක් හෝ ඊට වැඩි. right. පුතේ මේ පන්ති ප්‍රාන්තරය දිහා බලපුවම ඔයාලට පේන්න ඕන මෙන්න මේක. මේකේ තේරුම 10 අයිති වෙනවා ඒ වගේම 14ත් අයිති වෙනවා. මොකද ඊළඟ පන්තියේදී 14 නෑ 15න් පටන් අරන් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් 10 සිට 14 තෙක් කියන එක අයිති වෙනවා. ඔක්කොම අයිති වෙනවා. දැන් මේකේ 15ත් අයිති 19ත් අයිති. හරි. එහෙනම් අපෙන් අහන ප්‍රශ්න තමයි ළමාගම් 30ක් හෝ ඊට වැඩියෙන් නැලෙව් 30ක් හෝ ඊට වැඩි. මෙතනින් පස්සේ 30 සිට 34 සහ 35 සිට 39 දක්වා මෙන්න දින ගණන. දින ගණන 6යි. එතකොට 30න් 6යි නම් 100ට බලන්න. දින 30ක් තියෙනවා. 6ක් තමයි එහෙම වෙලා තියෙන 100ට බලන්න. 3 වරක් 1යි 3 වරක් 2යි උත්තරේ 120යි. හරිද? හයි සර්. right. හොඳයි පුතේ මම හිතනවා ඔයාලට වැඩසටහන ඔලුවට යන්න ඇති කියලා. ඕක තමයි ළමයි කතන්දරේ මධ්‍යයන් හොයන එක ලොකු දෙයක් නෙමෙයි.
තව තියෙනවා උපකල්පිත මධ්‍යයනය කියලා එකක්. ඒතකොට මේ පාඩම ඉවරයි. රයිට් අපි යමු අද දවසේ ගාන හදන්න. ඉතින් මේ ගාන නම් අනිවාර්යෙන් හදන්න ඕන ළමයි ඈ. අනිවාර්යෙන් හදන්න. අපි දැන් එනිෂි කීවෙනි ගානද මේ යන්නේ? භාවිතයෙන් මධ්‍යන සෙවීම. එනකොට වෙලා ගියා යන්න නේද? නෑ සර් මේ 5යි 4 කාලේ. ඒ කියන්නේ ඇහැරුන්නේ නැද්ද? නෑ සර් කනෙක්ටඩ් මේ කනෙක්ෂන් ආවා. ඒක තමයිනේ. මම අර මේ උදේට වීඩියෝ එකක් දාන නිසා දන්නේ නැහැ මේ මට වෙලාවකට එහෙමත් හිතුණා මේ කනෙක්ටඩ් ළමයිට අමාරු වෙනවා සමහරක් වෙලාවට. හරි. හොඳයි දරුවනේ දැන් මේකෙදි අපි වගුවක් ගහනවා. ඒ වගුවේ තියෙනවා තීරු 5ක්. මං වගුවත් එක්කම මේ පාඩම කතා කරන් යන්නම්. හරි? හොඳයි. ඉස්සරම් තීරු 5 අපි හඳුරගමු. 1යි 2යි 3යි 4යි 5යි. හරි. පැටර්න් ඔයගොල්ලෝ කොටුවක් ගහලා මේකෙන් මම ලොකු දත්ත ප්‍රමාණයක් දෙන්නේ මේ මෙන්න මේ තීරු 5 නම් කර තීරු 5ක් ගහන්න මෙන්න මෙහෙම. චුට්ටක් මේ ගොඩක් ගන්න එපා. මේකේ නම් ටික විතරයි මම ලියන්න දෙන්නේ. මේ පාඩමට ටියුට් එකක් දීලා නැහැ. ගණන් විතරයි දීලා තියෙන නිසා මේ හැමෝම මේක පොතේ ලියන්න. උපකල්පිත මධ්‍යන කතන්දරේ පොතේ ලියන්න. අපි ගාන හදද්දි කතා කරමු මේ තීරු ගැන. පළවෙනි තීරය අපිට එන්නේ පන්ති ප්‍රාන්තරය. මම වෙන මුකුත් ඕක ලියන්න දෙන්නේ නැහැ. ඔච්චරයි ලියන්න දෙන්නේ. පන්ති ප්‍රාන්තරය. දෙවැනි එකට අපි යනවා මධ්‍ය අගය කියලා වචනයක් එනවා. දෙවැනි තීරුව මේ තීරුව මාරුණාට කමක් නැහැ මේ වචන. හැබැයි ළමයි මේක තමයි සමහරක් පොත්වල මේවා මාරු කරලා තියෙනවා. නමුත් මේක තමයි ලේසිම වගුව කියලා මට හිතෙනවා. මධ්‍යයගේ ඊට පස්සේ සංජනා අපි ලියනවා සංඛ්‍යාතේ. මධ්‍යයගේ තීරුව පුතේ අපි x වලින් තමයි සංකේතවත් කරන්නේ x අකුරෙන්. මධ්‍යයගේ තීරුව. right? මධ්‍යයගේ තීරුව x වලින් සංකේතවත් කරනවා. ඊළඟට අපි යනවා සංඛ්‍යාතේ. සංඛ්‍යාතනේ ඔයගොල්ලෝ දැන් අඳුරනවා. මොනවාද ඉන්නවද? ඔව් සර්. අලුත් නම්බර් එක ඇඩ් කරා නේද? ඔව් සර්. right. සංඛ්‍යාතේ f. හරි. ඊට පස්සේ දරුවනේ තව තීරයක් එනවා අපගමනය කියලා. බවෙන්න පව ලේසිය කොහොමද අපගමනය කරන්න කියලා අපි බලමු. සංකේතය සිම්පල් D අපගමනයට. ඊට පස්සේ FT ගුණිතය. හරි? හොඳයි. ඊට පස්සේදී අපි මේ ගානේ මෙන්න මෙතනට ගන්නවා සිග්මා FD. සිග්මා FD කියන පුතේ මේ අපගමනවල එකතුව සිග්මා FD. මෙතනට ගන්නවා සිග්මා F. මේ ගාන දුවන විදිහ මම මේ පැහැදිලි කරන්නේ. සිග්මා F කියන උතනට. සිග්මා F සිග්මා කියන්නේ මොකක්ද කියලා අපි කලින් කතා කරලා තියෙනවා. සිග්මා කියන්නේ එකතුව කියන තේරුම. හරි? එතකොට ඔන්න අභීත FD සිග්මා F අපි ලිව්වා. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ දත්ත ටික මෙන්න මේ වගේ සූත්‍රයකට දාන්න. සැබෑ මධ්‍යයන් සමානයි. සැබෑ මධ්‍යයන් කියන්නේ ඇත්ත මධ්‍යයන් සමානයි. උපකල්පිත මධ්‍යයන් එකතු කිරීම අපගමනවල මධ්‍යයන්. උපකල්පිත මධ්‍යයන් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරනවා. අපගමනවල මධ්‍යයන්. මේ ඔක්කොම පැහැදිලි කරනම බය නැති වෙන්න. ඊට පස්සේ
උපකල්පිත මධ්‍යනපති අපි කියන්නේ උපකල්පිත මධ්‍යනයට කැපිටල් A කියලා අපි කියන්නේ. අපගමනවල මධ්‍යයන්නේ හොයන්න මෙන්න අපගමනවල එකතුව මේකෙන් බෙදන්න. ඔයාලට මතකද ඒක? අපි බෙදමු sigma FD බෙදීම sigma F. හරි. එහෙනම් මෙන්න මේකට තමයි අපි ඇත්තටම ළමයි මේ සැබෑ මධ්‍යයනයට අපි කියනවා මේ අකුරක් x bar කියලා. හරි x bar කියලා තමයි අපි ශබ්ද කරන්නේ. හොඳයි පැටවුනේ මෙන්න මේක තමයි ඔය ගාන ප්‍රොසීඩියර් එක. මේක තමයි යන පිළිවෙල. ඉස්සරම අපි වගුව සම්පූර්ණ කරනවා. ඊට පස්සේ මේ අදාළ අගයන් ටික හොයා ගන්නවා. මේ ඔක්කොම හොයනවා අපි වගුව භාවිතා කරලා. ඊට පස්සේ මෙන්න මේ අහිංසක සූත්‍රයට ආදේශ කරලා අපි සැබෑ මධ්‍යයන්නේ හොයනවා. ඕක තමයි පිළිවෙල. ලියා ගන්නකො මේ ටික. හරිද අසින්සනාට තේරුණාද? මේ අද ළමයි ගොඩක් අඩු වෙන පන්ති. සෙනසුරාදා හින්දා නිදි ඇති තාම. මෙත්නික තාම නිදිද? right. ඉවරද විමර්ශ ලියලා ඉවරද? සස්මියා ලියලා ඉවරද? තාම නෑ සර්. ලියන්නකෝ. හරි. හොඳයි බඩන අපි ඊට පස්සේ මේක ඇසුරෙන් අපි ගානකට යන්. පොඩි ගානක් අදපුවා මේක නිකම්ම තේරෙනවා. right. හොඳයි. තව ලියන්න වෙලාව ඕනේද? ඉවරයි නේද ඉවස්නා? මේ අසස්මි තාම අතට ලියන්න අමාරුද? හිමීටද ලියන්නේ? ටිකක් තියෙනවා සර්. බලන්නකො පුදුම අතක් නේද? ඕක ඔතනම හොඳ වෙනවා. අය බය වෙන්න එපා අනිවාර්යයෙන්ම. මේ චමත්කා. චමත්කා ඉවස්නා නැද්ද? ඉන්නවා සර්. ඉන්නවද? හරි. ඉවරද? තරඳ පුතා ඉවරද? right. හොඳයි දරුවනේ අපි යමු ඊළඟ කොටසට. පුංචි ගානක් මම දානවා බෝඩ් එකේ පුංචි ගානක්. හරි. මෙන්න අපිට විභාගෙට හම්බෙන්න තීරුව. වගුව. මම ටිකක් ලොකුවට අඳින්නම් ඈ. හරි. දැන් පුතේ මේ වගුවේ දෙනවා මෙන්න මෙහෙම තීරු දෙකක් ඔයාලට විභාගයට හම්බ වෙනවා. හරි. එකක් තමයි ඔයාලා ගහගන්න මේ වගුව 1 2 3 4 5. හරි. ඔන්න ඔහොම ඕනේ 6ක් ඕනේ මේකට. පළවෙනි පන්ති ප්‍රාන්තරය මෙමයි ගාන අපිට හම්බෙන්නේ. පන්ති ප්‍රාන්තරය ඊට පස්සේ සංඛ්‍යාතය. right. 10 14 15 19 20 24 25 29 30 34.
සංඛ්‍යාතයේ F තීරුව 5 9 11 20 5. හරි ටක් ගාලා ඔක ඉඳ ගන්නකෝ. හරි මේක දෙනවා පුතේ යටින් 20 24 20 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන ලෙස ගන්න කියලා. 20 24 පන්ති ප්‍රාන්තරයේ හි මධ්‍යගය උපකල්පිත මධ්‍යන ලෙස ගන්න. ඒකත් ලියා ගන්නකො තරුවක් දාලා. මධ්‍යගය කියන්නේ මොනවද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. අපි මේ පාඩම මුලින් ඉඳන් මේවා කතා කරලා තියෙන්නේ. හරි? දෙව්දසුන් ඉන්නවද? නෑ මෙලාට නිදි ඇති. හරි දැන් පැටවුනේ අපි යන්න අර තීරු පහ ගහන වගුව. හරි ඔන්න මම දැන් පළවෙනි තීරුව පන්ති ප්‍රාන්තර මතකයිනේ. ඊළඟ තීරුව මධ්‍යගය ඒකට ගොඩක් ඉඩ ඕනේ නෑ. තුන්වන තීරුව සංඛ්‍යාත ඒකටත් ගොඩක් ඉඩ ඕනේ නෑ. අපගමනයටයි FD ගුණිතයට ටිකක් වැඩිපුර ඉඩ දෙමු. හරි මට ඕනේ මේකට මේක තීරු පහක් තියෙනවනේ. මම වෙන් කර ගන්නවා. ඔයාලා නම් මෙහෙම තීරු වෙන් කරන්න ඕනේ නැහැ. මේ මොකද පොතේ තියෙනවනේ ඉරි ගහලා. මගේ ඉරි නැති නිසා මම මෙහෙම වෙන් කරන්නේ. හරි පැටවුන් ටක් ගාලා වගුව ගහන්නකෝ. පන්ති ප්‍රාන්තරය මධ්‍යගයේ ප්‍රශ්නයක් තිබේ නම් අහන්න. සංඛ්‍යාතය අපගමනය සිම්පල් D මේක FD ගුණිතය. ඔන්න ඕක තමයි පිළිවෙල. තේරුම් නැත්නම් දැම්ම කියන්නේ ඉස්සරහට යන්න කලින් right තිනුක පැහැදිලිද වැඩේ? තිනුක නෑ නේද? ඉවරනම් කියන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ පන්ති ප්‍රාන්තර තීරුව පුරව ගන්න. පන්ති ප්‍රාන්තරය 10 14 15 19 20 24 25 29 30 34 හරි ඔන්න පන්ති ප්‍රාන්තර ටික දාගන්නකෝ.
පන්ති ප්‍රාන්තර ටික දාගත්තාම ඊට පස්සේ අපිට තියෙන මධ්‍යගයේ තීරුව නම් ඔයාලට අලුත් නෑ. මධ්‍යගයේ තීරුව අපි දන්න ඕනතර. මධ්‍යගයේ තීරුවත් පුරවන්න. මධ්‍යගයේ තීරුව පුරවන්නේ අලුතෙන් ආපුවා ඉන්නවනම් මෙන්න මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. 10යි 14යි 24යි 24 දෙකට බෙදුවාම 12යි. ඒතර මධ්‍යගයේ 12යි. මධ්‍යගයේ 12යි. මේ දෙක එකතු කෙරුවා දෙකට බෙදුවා. අන්න ඒ විදිහට පුරවන් යන්න වගුව. 15යි 19යි 34යි 34 දෙකට බෙදුවම 17යි. 20යි 24යි 44යි ඒක දෙකට බෙදුවම 22යි. අන්න ඒ විදිහට කරගෙන යන්න. ඕක පොඩි රටාවක් යන්න පුතේ. බලන්න ඕක යන්නේ 5න් 5ට. මේ 12යි 5යි 17යි 17යි 5යි 22යි 22යි 5යි 27යි 27යි 5යි 32යි. ඔන්න ඔය ආදී වශයෙන් මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරයි යන්න. ඊට පස්සේ සංඛ්‍යාතයේ තීරුව දීලා තියෙනවනේ. එකක් දාන්නකො. F 5යි තේරුම් නැත්තම් කියන්න 11යි 20යි 5යි. අපි මේ කරන්නේ අර සූත්‍රයට ආදේශ කරන්න අවශ්‍ය දත්ත ටික හොයන එක තමයි මේ කරන්නේ. ළමයි මේ වගුවත් එක්ක කොටු වෙවි. වෙන මොකක්වත් නැහැ. right. හොඳයි. ඔන්න දැන් අලුත් තිරුව. මෙතෙක් කතාව හරියට ටෙනරේ. ඔයාලත් මෙහෙම කරගෙන යන්න ඕන. ඔයාලත් මෙහෙමම කරගෙන යන්න. ඒතර අපිට මේ වැඩේ ඉවර කළ හැකියි. හරි. එහෙනම් ඔන්නදී අපි යනවා ඊළඟට අපගමනය. ඔන්න අලුත් වචනය අපගමනය කියන පුතේ වෙනස් වීම. හරි. එන පාරෙන් වෙනස් වෙලා යන එකට තමයි අපි කියන්නේ අපගමනය. දැන් අපගමනයේ තීරුව මෙන්න මෙහෙමයි කරන්නේ. අපි මේකෙදි උපකල්පිත මධ්‍යයන්යක් ගන්නවා. උපකල්පිත මධ්‍යයන් කියන්නේ අපි හිතනවා මෙන්න මේක තමයි මධ්‍යයන්ය කියලා. ඔන්න බලන්න. උපකල්පිත මධ්‍යයන්ය ගන්න අපි මේ මධ්‍යගයේ තීරුවෙන්. මේ මධ්‍යගයේ තීරුවෙන් තමයි අපි උපකල්පිත මධ්‍යයන්ය ගන්න. අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ඒකේ ගාන කියනවා මෙන්න මේ අහවල් පන්තියේ මධ්‍යගය උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්න කියලා. හරි? එහෙම නැත්තම් කියනවා මාත පන්තියේ මධ්‍යගය. මට කියන්නකෝ මේකේ මාත පන්තිය මොකද්ද? අපි දෙමු සංජනාට අවස්ථාවක් මාත පන්තිය කියන්න. සංජනා මාත පන්තිය මොකද්ද මේකේ? සංජනා නේද? මට කියන්නකෝ ඒනිෂි මාත පන්තිය නිදිමත යන්නත් එක්ක 25යි 29යි. ඔව් මාත පන්තිය කියන්නේ වැඩිපුරම තියෙන දත්තේට හිමි පන්තිය. මෙයාගේ 20ක් තියෙනවා. සංඛ්‍යාතයේ 20. එහෙනම් මේක තමයි මාත පන්තිය. සාමාන්‍යයෙන් දරුවනේ මාත පන්තියේ මධ්‍යගය තමයි උමා ලෙස ගන්න කියලා අපිට කියන්නේ. නමුත් මම මේකෙදි මට ලේසි වෙන්න අපි ගන්න කිව්වා 20 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය. 20 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය මට පේනවා මේ තියෙන 22යි. 22යි. හරි. එහෙනම් දැම්මම ඔන්න ඔය 22 තමයි මගේ උපකල්පිත මධ්‍යයන්ය කියලා මං හිතනවා. ඔයාලත් එහෙම හිතන්න. මෙන්න මගේ 22. ඒ අනුව මම අපගමන තීරුව සංකේතවත් මේ අපගමන තීරුවම සම්පූර්ණ කරන්න යන්නේ. මෙච්චරයි ළමයි. අපගමනය කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ 22ට අනෙකුත් මධ්‍යගයන් දක්වන වෙනස. මේ 22ට මේ අනෙකුත් මධ්‍යගයන් දක්වන වෙනසට තමයි අපි කියන්නේ අපගමනය කියලා. හරි? හැමතිස්සෙම කරන්න ඕනේ ඔන්න ඔය අපි තෝරගත්ත සංඛ්‍යාව අනෙක් සංඛ්‍යාව වලින් අඩු කරන්න. මේ බලන්න 17න් 22ක් අඩු කරන්න ඍණ 5යි. sorry මේ පළවෙනි එකේදී එන්නේ 22න් 22ක් අඩු කරපුවාම වෙනසක් නැහැ බිඳුවයි. එතන වෙනසක් නැහැනේ. බිඳුවයි 17න් 22ක් අඩු කරපුවාම ඍණ 5යි. 12න් 22ක් අඩු කරපුවාම ඍණ 10යි. ඊට පස්සේ 27න් 22ක් අඩු කරන්න ධන 5යි. right ඊට පස්සේ 32න් 22ක් ගියපම ධන 10යි. ඔන්න අපි අපගමන තීරුව සංකේත මේ සම්පූර්ණ කළා. ඒකට ලියා ගන්නකො අපගමන තීරුව. හැමතිස්සෙම මේ මෙයාව අඩු වෙන්න ඕනේ. කවුද අපේ උමාව අඩු වෙනවා.
මේ හැම එක්කෙනාගේම අඩු වෙවි තමයි ආගේ ගන්න අපි ඔන්න ඔහොම. අඩු කර කර දාන්න. සර් ඇයි 22 ගත්තේ? 22 ගත්ත පැටියෝ 22 ගන්න කියලා මං කිව්වනේ. මේ උඩින් කිව්වේ මේ 22 24 හි මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්න කියලා ගානේ දුන්නා මං. තේරුණාද එයාට? 22 24 පන්තියේ මධ්‍යයගේ පුතේ 22යිනේ මේකනේ. 22 නෙමෙයි 20 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගේ 22යි. ඒ නිසා තමයි මම උපකල්පිත මධ්‍යයන් ලෙස 22 ගත්තේ. තේරුණාද? ඔව් සර්. හරි. ඕකේ. දැන් දරුවනේ අපිට තියෙන FD ගුණිත ඒක ලේසි. මේ FI dy ගුණ කරලා මෙතනට දාන්න. 5 වරක් 10 ඍණ 50යි. 9 වරක් 5 ඍණ 45යි. 11 වරක් බිංදුව බිංදුවයි. 20 වරක් 5 100යි. ධන 100යි. 5 වරක් 10 ධන 50යි. ඒකත් සම්පූර්ණ කරන FD තීරුව. ඒකත් හරි. දැන් අපි සම්පූර්ණ කරන්න. හරි. ඊළඟට අපි යනවා මේ සිග්මා FD සහ සිග්මා F හොයාගන්න. හරි. සිග්මා FD කියන්නේ පුතේ මෙන්න මේ තීරුව අපි එකතු කරන්න ඕන, සුළු කරන්න ඕන. මෙන්න මේ තීරුව එකතු කරන්න. එහෙම එකතු කරද්දි ළමයි අපිට හොර ක්‍රම ඕන තරම් පාවිච්චි කළ හැකියි. මොන බලන්නකො මම මේ ඍණ 50ට ධන 50 කපලා දානවා. ඉතින් වැඩක් නැහැ තිබුණා කියලා. අනිවාර්යෙන් ඔය දෙන්න එකතු වෙද්දි බිඳුවක් එනවා. ඒ නිසා මම මෙන්න මේ කොටසේ අගය ගන්නවා ඍණ 45යි කියලා. මේ කොටසේ අගය ගන්නවා ධන 100යි කියලා. ඔය තියෙන. මම මුලින්ම කරේ සමානාගයන් කපලා දාපු එක. දැන් අපිට සුළු කරන්න ලේසි. එතකොට ඔයාට පේනවා මේ දෙක එකතු වුණාම සිග්මා FD අපිට එනවා. FD තීරුවේ එකතු මට එනවා ධන 55යි. 100යි 45යි සුළු වුණාම ධන 55ක් එනවා. ඒකත් සම්පූර්ණ කරන්න. ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යාත තීරුව අපි එකතු කරමු සිග්මා F. එකතු කරලා බලන්න සිග්මා F වෙනවා 20යි 50ක් එනවා. right. මෙතෙක් කතාව කොට දාන්න. ඕනේ ළමයිට තේරෙන්න ඕනේ දැන් මෙතෙක් ආපු ගමන. උපකල්පිත මධ්‍යයනය තමයි ඊටාම වැදගත් සාධකය. ඒකෙන් තමයි අපි වගුව ගොඩනගන්නේ. නමත්ක ප්ලැන්ටි එකක්වත් හම්බුන්නේ නැහැ. කො මේ තිනිත්‍රිය නැද්ද අද? තිනිත්‍රී නෑ මෙලාට නිදි. විශ්වන්ත කොහමද? විශ්වන්ත දැක්කෙත් නෑ කොට දවසක. දැයි සර්. දැන් ඉන්නවා ළඟදීම හම්බෙමු. සර්. ඔය දැන් කෑමේම උස්සන් එන්න එපා පළවෙනි දවසේ එද්දි ඈ. right. හරිද ඉවරද පුතේ? ටෙන්රියා ඉවරද? ඉවරයි. හරි. දැන් පැටවුනේ අපි මෙච්චර වෙලා කෙරුවේ අර සූත්‍රයට ආදේශ කරන්න අගයන් වල උපයෝගනේ සිග්මා FD හෙව්වා. මේ බලන්න සිග්මා FD හෙව්වා. සිග්මා F හෙව්වා. හරි. දැන් අපි කරන්න යන්නේ අර සූත්‍රයට ආදේශ කරනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන සැබෑ මධ්‍යයන් සමානයි. උපකල්පිත මධ්‍යයන් එකතු කිරීම පුතේ සිග්මා FD බෙදීම සිග්මා F කියන්නේ අපගමනවල මධ්‍යයන් මේ තියන්නේ. ඒක අවබෝධ කරගන්න. ඔය තියෙන අපගමනවල මධ්‍යයන් තමයි ඔය තියෙන්නේ. හරි? ඔයාලට මතකනේ මධ්‍යයන් අපි ලස්සනට අර්ථ දක්වලා ගණන් ටික හැදුවා. හොඳයි. එතකොට අපි යනවා ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ දීලා තියෙනවා ගානේ මෙන්න 22යි. ඒකට එකතු කරනවා අපගමනවල මධ්‍යයන්නේ සිග්මා FD 55 බෙදන්න 50යි. ලියා ගන්නකො මේ ටික. 55 බෙදනවා 50යි.
මොකක්ද ලියා ගන්න sigma f d බෙදීම sigma f තේරුණාද දැන් ඔය මේ හෙඩ්ෆෝන් එක ගහන් ඉද්දි අමාරු නැද්ද කන් වලට නෑ සර්. ඒකනේ හොඳ නෑ මං හිතන්නේ හැමදාම මේ හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න මේක මේ ස්පීකරේ වැඩ කරන්නේ මේ ඒ හින්දා මට ඇහෙන්නේ නෑ. ඉතින් මේ ඔය අර පොඩි ලවුඩ් ස්පීකර් එකක් දාගත්තා නම් ගෙදරට මෙහෙනවනේ මේ හරි මං එකක් එවන්නම්කෝ අපේ ගෙදර තියෙනවා හරි හොඳයි පුතේ ඉතින් මොනා කරන්නද නේද රයිට් දරුවනේ මම මේ 10 පන්තිය තීර ටික ඉවර කරලා ගණන් හදන ගමන් මේ 11 පන්තිය පටන් ගන්නවා මේ මොකද මේ 10ම කරගෙන ඉඳලා තේරුම් නැහැ අපි දැන් ඉවරයි නැත්තරම හරි එතකොට මේ මම ඉදිරියේදී මේ ඇප් එකක් ඔයාලට එවනවා මම ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා ඒකෙන් ඔයාලට පුළුවන් පසුගිය සියලු පාඩම් බලන්න Google Form test වලට යන්න අවශ්‍ය PDF තෝරගන්න වැඩ ගොඩාක් තියෙනවා ඒකෙන් කරගන්න හරි පොඩි පොඩි තරඟ ටිකක් මම දාලා තියෙනවා ඒවා කරන්න පුළුවන් මට මේ මාසය ඇතුළත ඇප් එකේ වැඩි ඉවර වෙනවා ලබන අවුරුද්දේ මොලේ ඉඳන් ඔයාලට ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් Play Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න මම විස්තර එවන්නම්කෝ ඉදිරියේදී රයිට් අපි ඊළඟට රයිට් පුතේ මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම ඔයාලා වෙනුවෙන් කරනවා ඔයාලගේ ගණන් වල ඒක වෙනුවෙන් ඔයාලා තමයි අඩුපාඩු හදා ගන්න ඕනේ හරි දැන් සමහර ළමයි හිතනවා මම මේ රෙකෝඩින් එකක් දාන්න කියලා මේ රෙකෝඩින් එකක් නෙමෙයි දාන්නේ මාත් හැමදාම ඔයාලත් එක්ක පාන්දර නැගිටිනවා ඒ නිසා ඔයාලට උනන්දුවක් තිබුණොත් ඇත්තටම ගණන් වලට ඒකක් ගන්න පුළුවන් හරි උනන්දුව දැන් මං අර කිව්වේ මං උනන්දුව තියෙන ළමයි ටික විතරයි මට ඕනේ පාන්දරට වැඩ කරන්න නැති අය ඕනෙත් නෑ ළමයි මං කියවන පන්තියට මට 50යි ඕනේ ළමයි හරි අපි යනවා එහෙනම් ගාන සුළු කරන්න උපකල්පිත මධ්‍යයන 22යි මේක සුළු කරපුවාම අපිට එනවා බෙදලා බලන්න නිකන් බෙදලා බලන්නකෝ දැන් 55 50න් බෙදන්න සමහර එක් අයට මේ අපහසුයි මේ පුතේ මං දැන් මේ බලන්න 55 50න් බෙදෙන හැටි බේසික් ක්‍රමය මම ඇප් එකේ දාලා තියෙනවා ගණිතයේ මූලික දැනුම සහ කෙටි ක්‍රම කියලා මේ කැටගරි එකක් ඒකට ගියාපුවම ඔයාලට ගණන් හදන ලේසි ක්‍රම සහ මූලික දැනුම දන්නේ නැති අයට ඔක්කොම ටික බලලා ගොඩ දා ගන්න පුළුවන් තියෙනවා හරි පස්වරක් 1යි මෙතන පස්වරක් 11යි 11 10න් බෙදපුවම 1.1යි ඔය මං මේ 50 ගත්ත 5 times 10 පස්වරක් 10යි කියලා නැවතත් බලා ගන්න 55 50න් බෙදෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි මෙහෙම ලියා ගත්තාම මේ බලන්න මෙයා බෙදපුවාම 11යිනේ උත්තරේ 11 බෙදන්න 10න් ඒ කියන්නේ උත්තරේ 1.1 හොඳයි 1.1 දැන් උත්තරේ එනවා 21.1 ඔන්න අපි මධ්‍යන්නේ හොයාගත්තා 21.1 කියලා 23.1 නේ. ඔව් 21 නෙවෙයි 23යි නේද කෑ ගන්න එපා අම්මෝ හරි 22ට එකක් එකතු වෙනවා 23යි ඒ මම බැලුවේ මේ අවධානයෙන් ඉන්නවද කියලා එන්ට්‍රි මම ඒ බැලුවේ හරි ඔන්න ඉෂාරා මොකද තත්ත්වේ වැඩේ පැහැදිලිද ඔව් සර්. වහිනවද නේද ඔයාලට නෑ ඒකනේ බලන්නකො වහින්නවත් නැහැ නේද එහෙමනම් පන්ති කැන්සල් කරලා ඉඳක් තිබුණා හරි අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඔච්චර තමයි පැටවෙන ගාන මහ ලොකුට උපකල්පිත මධ්‍යයන අනම්මනම් කියන්නේ ඔන්න ඕකට තමයි හරි ඔයාලට ඕන මේ ක්‍රමයෙන් පුළුවන් නැත්නම් අපි කලින් ඉගෙන ගත්ත ක්‍රමයෙන් පුළුවන් එකම දෙකයි මේ එකම ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ ඒ නිසා ප්‍රශ්නයක් නැහැ තව පැහැදිලි කිරීම ඕනද සොකරි ඉන්නවද මේ හිමාෂා නෑ තාම නිදි ඇති තාම නිදි හරි හොඳයි බෙටවුනේ එහෙනම් අපි මේ පුතේ ඔයාලා ගෲප් එකකින් ක්ලාස් එකකින් ආයෙ වෙනවා මට චුට්ටක් කියලා අයින් වෙන්න මොකද මම අර ඇප් එකට ඔයාලගේ මේ විස්තර ඔක්කොම ඇතුල් කරනවා ක්ලාස් එකේ එතකොට ඒකෙන් ඔයාලගේ විස්තර මේ අයින් කරන්න ඕනේ නැත්නම් ඔයාලට අප්ඩේට්ස් එනවා හැමතිස්සෙම පන්තියේ ඒ නිසා පන්තියෙන් මේ අයින් වෙනයි මට චුටි මැසේජ් එකක් දාන්න ඒක ප්‍රශ්නයක් නෑ කැමති අය අයින් වෙන්න අවශ්‍යයි ඉන්න හරි හොඳයි අපි යන් ගානකට
අපි මේකේ පුතේ අද ගානක් හදමු ටෙස්ට් එක ඊට පස්සේ වෙලාවක් තිබුණොත් ටෙස්ට් එකට යන් නැත්නම් මේක අමතක වෙනවනේ. ගන්නකො ටියුට් එක දැන් ටියුට් එකේ අපි කරමු පෙළගනුක අංක 13 පිටුව අංක 13 පිටුව ටියුට් එකේ අංක 13 පිටුවේ තියෙනවා ඔන්න වගුව හරි හදන්න හැමෝම ගන්න ටියුට් නැති යාළුවන්ට මම ෆොටෝ එකක් දාන්නම් WhatsApp එකට එකෙන් මේ බලන් කරන්න හරි දරුවනේ ඔන්න WhatsApp වලින් මම ගාන දැම්මා නැති අයට ඒගොල්ලෝ එක් කරන්න අපහැදිලි මොනවා හරි තියෙනවනම් මගෙන් අහන්න දිනිත්‍රිය දැන් දාවේ අද පුතේ මම ටෙස්ට් එක කරන්න අපි අද මේ වැඩ ඉවර කරමු මේ ගාන හදලා. ඔයාලා හදා යන්න මම මේ නිකම් වගුව ගහගන්නේ. උපකල්පිත මධ්‍යයනේ ඔයාලා තෝරගන්න. මේකේ තියෙනවා මාතපන්තියේ මධ්‍යයගේ උමාලෙස ගන්න කියලා. මාතපන්තිය තමයි සංජනා අපි ගන්න යන්නේ මේ උපකල්පිත මධ්‍යයන් ලෙස. ඔය පස්සේ ආපු යාළුවෝ මේ අනේ පුතේ වෙලාවට එන්න පන්තියට දැන් ළමයි ඉතින් 11නේ පොඩ්ඩක් උනන්දුව නම් ඕනේ. උනන්දුව නැති ළමයිට උගන්වලා වැඩක් නැහැ ළමයි. ඒ නිසා මම මේ ගොඩක් 10 11 පාන්දර කරන්නේ. මේ උනන්දුව තියෙන්න ඕනේ. බැරිකමනේ මේ බැරිකම ප්‍රශ්නයක් නැහැ. උනන්දුව තියෙනවා නම් ඕන දෙයක් කළ හැකියි. ඒ නිසා උනන්දුව තියෙන්න ඕනේ පාන්දර නැගිටලා එන්න පන්තියට. දැන් මධ්‍යව්‍ය මේ දශම ගණනක් වෙන්න පුළුවන්. පුළුවන් පුතේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි හොඳයි පැටවුනේ බලමු එහෙනම් මට කියන්නකො මධ්‍යයගේ තීරුව අපි දෙමු යනුෂිට යනුෂි කියන මධ්‍යයගේ තීරුව මේ දෙක එකතු කරලා දෙකට බෙදපුවාම එන ආගයන් දිගටම කියයන් 1.5යි 5.5 එතකොට අපිට තේරෙන්න ඕන මේකේ වෙනස කොච්චරද 4යිනේ ඔව් ગેප් එක 4න් 4 යන්නේ කියන පුතේ 9.5 හරි 13.5 හොඳයි 17.5 හරි 21.5 හරි 5.5 25.5 නේද? ඔව්. හරි. ඊට පස්සේ සංඛ්‍යාත තීරුව නම් අපි දුන්නනේ. සංඛ්‍යාත තීරුව මට කියන්නකෝ මේකේ තියෙනවනේ කියන්න ඕනේ මම බලාගෙන දාන්න. right සංඛ්‍යාත තීරුව තියෙනවා 1 4 7 11 9 5 3 ඔන්න සංඛ්‍යාත තීරුව. අපගමනයක් මේ ගාගේ කියලා තියෙනවා ගානේ
මාත පන්තියේ මධ්‍යයගේ දැන් අපි දැනගන්න ඕනේ මාත පන්තිය මොකක්ද? මේ තියෙන්නේ මාතේ. මාතේ කියන්නේ වැඩිපුරම ඇති දත්තය. හරි මේක තියෙන මාත පන්තියක්. මාත පන්තිය එතකොට අපි ගන්නව ළමයි මෙන්න මාත පන්තිය. 12 15 එයාගේ මධ්‍යයගේ මෙන්න මෙයා. හරි. හොඳයි. එහෙනම් ඔන්න අපි මාත පන්තිය ඇසුරෙන් හොයාගත්ත මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්න කියලා තියෙන මෙන්න මෙයාව අපි ගන්නවා 13.5 තමයි අපේ උමා. දැන් අපි ගමු අපගමන තීරුව. මෙතනින් බිඳුවක් දාගන්න අඩු කර කර ගන්න මෙහෙම. right අපගමන තීරුව මට කියන්න වීඩියෝ ඔෆ් කරන් ඉන්නගෙන මම ප්‍රශ්න අහන්නේ නැහැ තේරුම්න්නේ. නිදාගෙන ඉන්න. අපි දෙමු විමර්ශක කියන මට පුතේ බලන්න අපගමන තීරුව. උඩ ඉඳන් උඩටම ඔව් සර්. කීයද? ඍණ 10යි. ඍණ 10යි ඍණ 7යි. ඍණ 7යි. හරිද පුතේ? ඍණ 10ක් දෙන්න ළමයි. ඍණ 12යි. ඍණ 12ක් නෙමෙයි. ඔව් දැන් විමර්ශ අපි මෙහෙමනේ පුතේ කරන්න ඕනේ මේ. මෙයාගෙන් මේක අඩු කරන්න. එතකොට එනවා 9.5න් 13න් 9.5න් 13.5 අඩු කරපුවම කීයද දෙන්නේ? 4යි නේද? එහෙනම් මෙතන ඍණ 4යි. ඊට පස්සේ මේකෙන් මේක අඩු කරන්න. ඍණ 8යි. මේකෙන් මේක අඩු කරන්න. ඍණ 12යි. කොහොමයි අපි අපගමන තීරුව සම්පූර්ණ කරන්නේ? උඩ එකෙන් මෙයාව අඩු කරන්න ඕනේ හැමතිස්සෙම. හරි? හැමතිස්සෙම අඩු වෙන්නේ උමා උපකල්පිත මධ්‍යයෙන් අඩු කරන මේ 10 මේකෙන් මේක අඩු කරනවා. එතකොට එනවා ධන 4.5. ධන 4. ඊට පස්සේ මේකෙන් මේක ධන 8යි. 25න් 13ක් අඩු කරන්න. 25.5න් 13.5 ගියාපුවාම උත්තරේ 12යි. ඔන්න අපගමන තීරුව. ඊට පස්සේ මධුශානී අපි යනවා FD ගුණිතය හොයාගෙන ඒ දෙක නම් පුර කරමු ලේසියෙන් මේ තියෙන ඍණ 12යි 8 වරක් 4 4 වරක් 8 32යි 7 වරක් 4 ඍණ 28යි 11 වරක් බිඳුව බිඳුවයි 9 වරක් 4 ධන 36යි 8 වරක් 5 40යි 12 වරක් 3 ධන 36යි. හරිද පැටවුනේ මගේ තීරුව FD තීරුව හරිද? හරි සර්. හරිනේ. මම හොඳයි නේද ළමයි? හරි. එහෙනම් අපි යමු ඉෂාරා ඔයාගේ අවස්ථාව. මේකේ දැන් අර ඉස්සෙල්ලා වගේ කපලා දාන්න බෑ උඩයි යටයි කවුරුත් සමානව නැහැ නේද? එතකොට ඔයාලා කරන්න ඕන පැටවුනේ මේ ටික වෙනම එකතු කරගන්න. මේ ටික වෙනම එකතු කරගන්න ඒ දෙකේ වෙනස ගන්න. හරි. මට කියන්න ඉෂාරා මෙන්න මේ ටික එකතු කරපුවම කීයද එන්නේ ඔයාට? ඍණ 72ක්. ඊළඟ අවස්ථාව දෙනවා දෙව්මිනෙත්නි. මේ ඍණ 72යි. මේ ටික එකතු කරපුවම කියන්නකෝ දෙව්මි. ධන ටික එකතු කරපුවම 118යි. එවුනේ. මට පැහැදිලි නෑ පුතේ. 112යි. 112 නේද එන්නේ අසින්සන? 112 නේ. ඔව් 112. හරි. 112යි. හොඳයි. රශෝදා දැන් මට කියන පුතේ මේ දෙකේ වෙනස. ওই දෙකේ වෙනසින් තමයි අපිට එන්නේ සිග්මා FD 40යි. සිග්මා FD ධන 40යි. හරිද අනිත් යාළුවට එක මොකද කියන්නේ ධන 40 හරි තිනිෂ? පදමින් පවතිනවනේ. සිග්මා F අපි ගමු. අසින්සනා කියන්නේ උඹට සිග්මා F තරහ නැතුව. තුෂානි කියන්නේ සිග්මා F කීයද? 40යි. 40යි. එහෙනම් ගානේ ලේසි වෙනවා ගොඩක් නේද අපිට? හරි පැටවුනේ. එහෙනම් දැන් ඔන්න වගුව ඉවරයි. දැන් අපේ සූත්‍රයට ආදේශ කරලා අපි මධ්‍යන වෙනවා. එච්චරයි.
ඔයාලට මතකයි සැබෑ මධ්‍යයන්නේ සමානයි A ධන සිග්මා F D බෙදීම සිග්මා F. ඔක තමයි අපේ සූත්‍රය නේද? සිග්මා F D බෙදීම සිග්මා F. එහෙනම් A කීයද? මට කියන්න A කීයද කියලා. විශ්වන්ත පුතා කියන්නේ A කීයද? අපි ගත්තේ. උපකල්පිත මධ්‍යයන්නේ කීයයි කියලාද අපි ගත්තේ මේ ගාන. කීයද මේ අනාදී අපි ගත්තේ? 13.5. 13.5 නේ. 13.5. සිග්මා F D බෙදීම සිග්මා F D 40යි වාසනාවට ලැබුණු ගානක් නේ. දෙකම 40යි. එහෙනම් දැන් ඔයාලට එනවා 13.5ට එකතු කරන්න 40 බෙදීම 40 කියන්නේ 1යි. උත්තරය 14.5ක් එනවා. පළමු දශම ස්ථානයට උත්තරේ. හදාගන්නකො. 14.5. දැන් පුතේ මේ සම්පූර්ණ වගුවම ලියනකොට අපිට ලකුණු 5යි හම්බෙන්නේ. මේ ඔක්කොම කරනකොට. හරි. දැන් අපි බලමු ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. එක්තරා ගණිත ගැටලුවක් සඳහා හරි ගැටලුව විසඳීමට ශිෂ්‍යයෙකු ගත කළ කාලය. දැන් මේකේ තියෙන මේ ගණිත ශිෂ්‍යයන් කීප දෙනෙක් මේ ගණිත ගැටලුවක් හදන ගත කළ කාලය පිළිබඳ තොරතුරු තමයි තියෙන්නේ. එතකොට අපි අහනවා පළවෙනි ප්‍රශ්නය මාත පන්තිය කුමක්ද? මාත පන්තියේ උත්තරය ලියන්න ඔයගොල්ලෝ. මෙන්න 12යි 15යි. රෝමිලක් අංගයට උත්තරේ 12ත් 15ත් අතර තමයි මාත පන්තිය. ඔන්න මාත පන්තිය. රෝමිලක්කන් 2. මාත පන්තියේ මධ්‍යයගේ උමා ලෙසගෙන ගැටලුව විසඳීමට ශිෂ්‍යයෙකු ගත කළ මධ්‍යයන කාලය ගණනය කරන්න. අපි ඒක හොයලා ඉවරයි. රෝමිලක්කන් 2ට උත්තරේ 14.5යි. 14.5යි. ගත කළ කාලය මේ 14.5යි කියලා අපි ගන්නෙ. මේකෙන් මිනිත්තු වලින් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු 14යි තත්පර 30යි. ගැටලුව විසඳීම සඳහා මිනිත්තු 20ක කාලයක් ගත් සෙසුන් ගණන මුළු සෙසුන් ගණනේ භාගයක් ලෙස සරලම ආකාරයෙන් දක්වන්න. මිනිත්තු 20ක්. හරි. දැන් පුතේ මේ 20ක කාලයක් ගත් සෙසුන්. පුතේ 20ක කාලයක් ගත් සෙසුන් ගණන කොහොමද හොයාගන්නේ? ළමයි 20යි 23යි කියලා සංඛ්‍යාතේ 5යි ඔව් 40න් 5යි කියලා අරගෙන 8න් 1යි. ඔය එහෙම තමයි ගන්න වෙන්නේ නේද? මේක පුතේ 20ක කාලයක් කියලා තමයි තියෙන්නේ. නමුත් එහෙම බෑ 20ක් හෝ ඊට වැඩි 20යි 23යි කියන පන්ති ප්‍රාන්තරය ගත්තාම ඕකට නෙවෙයි 20 අයිති වෙන්නේ. එතකොට අපි හිතනවා එහෙනම් සිසුන් 5 දෙනාම 20ක් අරන් තියෙනවා කියලා. හරි එහෙම හිතලා තමයි ගාන හදන්න වෙන්නේ. භාගයක් ලෙස සරලම ආකාරයෙන් දක්වන්න. මුළු සිසුන් ගාන 40යි. 40න් 5යි. සුළු කරපුවම වෙන වටෙන් එක. අච්චරයි. කවුරුද දැන් වටනද? රයිට්. හරි පුතේ ඔච්චර තමයි මේ පාඩමේ අද අපි කරන්නේ. මේ රයිට්. හරි දරුවනේ අපි බලමු නේද? හොඳයි. අපි ඉස්සරෝම ඔයාලා දන්නවා මධ්‍යයන් හොයන්න කලින් මේ වගුව අපි සම්පූර්ණ කරන්නේ ඇයි? මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. x බාර් සමානයි නැත්නම් සැබෑ මධ්‍යයන් සමානයි a ධන සිග්මා f d බෙදීම සිග්මා f කියලා සූත්‍රයකට ආදේශ කරන්න ඕන. එතකොට මේ තියෙන්නේ උපකල්පිත මධ්‍යයන්ය. මේ සෙට් එකකින්ම කියන්නේ අපි අපගමනවල මධ්‍යයන්ය. ඒ සූත්‍රය මතක තියාගන්න. a ධන සිග්මා f d බෙදීම සිග්මා f. හරි. දැන් පුතේ අපි මෙතන මේකට තොරතුරු එකතු කරන්න තමයි. එහෙම නැත්නම් සිග්මා f d සහ සිග්මා f හොයන්න තමයි ඔය වගුව භාවිතා කරන්නේ. right. එහෙනම් අපි වගුව හොයමු. හරි.
මධ්‍යගයේ තීරුව අපි දෙනවා 10 ශක්‍යය. මධ්‍යගයේ තීරුව ගන්න විදිහ මම එදා කිව්වා. කියන්න. 5යි 15යි 25. 5 15 25 35 45 දැන් පුළුවන් නේ 55 65 ඒ කියන පුතේ මෙන්න මේ දෙක එකතු කරලා දෙකට බෙදනවා. ඒකෙන් තමයි අපි මධ්‍යගයේ තීරුව ගන්න 75යි. හරි. ඊට පස්සේ අපගමනය හොයන්න ඉස්සර වෙලා අපි බලන්න ඕන මේකේ මොකද්ද ගන්න කියන්නේ උපකල්පිත මධ්‍යම ලෙස. වැඩිම සිසුන් පිරිසක් ඇතුළත් පන්තිය. ඒ කියන්නේ ඔය නොකිය කියන්නේ මාත පන්තිය. මාත පන්තියේ මධ්‍යගය අපි ගන්න උමා ලෙස උපකල්පිත මධ්‍යම ලෙස. right? මාත පන්තියේ මධ්‍යගය උපකල්පිත මධ්‍යම ලෙසගෙන අපි මධ්‍යන හොයමු. හොඳයි. මට කියන්නකෝ තිනුක පුතා කියන මේකේ මාත පන්තියේ අගේ කී අදගේ මොකද මාත පන්තිය? තිනුකේ මගේ හිතේ කියන්නකෝ. මොකද්ද මේකේ මාත පන්තිය? සමුදිත මොකද්ද මාත පන්තිය? 30යි 40යි. ඔව්. දැන් මෙතනනේ වැඩිම පිරිසක් ඉන්නේ 20 නේ. මෙතන තමයි වැඩිම පිරිසක් ඉන්නේ. එහෙනම් මෙයා තමයි අදාළ මාත පන්තිය. එහෙනම් මාත පන්තියේ මධ්‍යගයේ උමා ලෙස ගන්න. එහෙනම් මෙන්න මෙයා තමයි අපේ උමා. උපකල්පිත මධ්‍යයන්. දැන් එහෙනම් අපි අපගමනය කියන්නේ මේ උපකල්පිත මධ්‍යයන් යගේට අනෙකුත් මධ්‍යයන්යන් දක්වන වෙනස තමයි අපි කියන්නේ උමා කියලා. හරි? එහෙනම් මේ අපගමනය කියලා. එහෙනම් අඩු කරමු. අපි මෙතන වෙනසක් නැහැ. 35න් 35 බිඳුවයි. 25න් 35ක් අඩු කරපුවාම ඍණ 10යි. 15න් 35ක් ඍණ 20යි. 5න් 35ක් ඍණ 30යි. ඔන්න අපගමනය යටත් එහෙමයි. 45න් 35ක් අඩු කරන්න. ධන 10යි. 55න් 35ක් ධන 20යි. මෙතන ධන 30යි. මෙතන ධන 40යි. ඔන්න මම ගත්තා අපගමන තීරුව. අපගමනය වෙනස් වීම. හරි. ඊට පස්සේ ගුණ කරන්න තියෙන්නේ අපි මේ වගුවට යන් විමර්ශ සමට කියන්න පුතේ තීරුව FD තීරුව. මේක දෙකේ ගුණ කරපුවාම නාගේ ඍණ 9යි ර්ණ ඍණ 200යි හරි ඍණ 170යි හරි බිඳුවයි හරි 140යි හරි 200යි ඕකේ 120යි හරි 80යි. හරි හොඳයි. දැන් පුතේ මම මේ ධන කියලා දාන්න ඕනේ. නමුත් ඕනනම් මෙහෙම දාගත්තට කිසිම වරදක් නැහැ. හරි. දැන් අපිට FD තීරුවේ හොයාගන්න එපේ. සිග්මා FD. ඒ කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව මේ ටිකයි මේ ටිකයි අපිට එකතු කරන්න වෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා මම එදත් කිව්වා මෙන්න මෙයාට මෙන්න මෙයා කපලා දාන්න. සමානා කියන තියදී සුළු කරලා අයින් කරන්න. එතකොට අපිට ලේසි ගාන හදන්න. හරි. ගාන හදන්න ලේසි වෙනවා. right. එහෙනම් අපි බලමු මෙන්න මේ ටික මෙතන අගේ එනවා මේ ඍණ සෙට් එක කීයක් දෙන්නේ කියන්නකො මට අසින්සනාදුව මෙතන අගේ කීයක් දෙන්නේ 260යි ඍණ 260 හොඳයි මෙතන නෙත්මි දෙවිමි කියන මේ කැලේ උත්තරේ මට 340යි ධන 340. හරි. එහෙනම් දරුවනේ මේ දෙක අතර වෙනස තමයි අපි කියන්නේ මොනවාදී මේ සිග්මා fx කියලා නේද? ඔය දෙකේ වෙනස. හරි. එහෙනම් මට කියන්න තිමාෂා හෙව්වද මේක? සංජනා දුව කියන්නේ සිග්මා fx කීයද? සිග්මා fx නෙමෙයි සිග්මා fd. සිග්මා fd කීයද? ඔය දෙකේ වෙනසනේ සිග්මා fd කියන්නේ. එල්ලේ තිනිත්‍රි මට කියන්න සිග්මා FD කීයද? චමත්කා සමින්දි 80යි. අනිත් යාළුවට හරිද 80? හරි සර්. හරි සර්. හොඳයි. ඊළඟට
අපි දෙනවා ඉෂාරා සිග්මා fx කියන්නේ පුතේ මට සිග්මා fx සිග්මා f කියනකො සිග්මා f සිග්මා f වල අගය කියන්නේ ඉෂාරා ඔයාගේ මයික් එකේ ප්‍රොබ්ලම් එකක් එලීනා කියන්නේ කීයද 80යි 80යි හරි දැන් පුතේ ඔන්න අපේ ප්‍රධාන වැඩේ ඉවරයි වගුව සම්පූර්ණ කර ගැනීම හරි මේක තමයි අමාරුම වැඩේ හැබැයි ඔකට ලකුණු 5ක් අපිට හම්බ වෙනවා ඕකේ එහෙනම් අපි යනවා ප්‍රශ්න වලට උත්තර ලියමු ඉස්සරවම රයිට් සංඛ්‍යා ව්‍යාප්තිය අනුව සිසුවෙකු ලැබිය හැකි යයි සිතිය හැකි වැඩිම ලකුණු කීයද දැන් පුතේ ඊට කලින් මේ ගාන අපි හොඳට කියවන්න ඕනේ මොකක් සම්බන්ධද මේ ගාන 10 ශ්‍රේණි සිසුන් කණ්ඩායමක සාධන මට්ටම පරීක්ෂාද කරමේ සාධන මට්ටම පරීක්ෂා කිරීම සඳහා පවත්වන ලද පරීක්ෂණයක් මේ තියෙන්නේ. එතකොට ඔය තියෙන ඒගොල්ලෝ ලබාගත් ලකුණු. මෙන්න මේකේ තේරුම තමයි මෙන්න මේකේ තේරුම අනිපත ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරගත්තාම මට ලේසි ළමයි. හරි. මේකේ තේරුම දීලා තියෙනවා මේකේ තේරුම මට කියන්න පුළුවන්ද කට හරි? මේ දෙකටම මේ 10 අයිතිද 20 අයිතිද? නැත්නම් දෙකම අයිති නැද්ද? දෙකම නෑ. ඔව් දෙකම අයිති නෑ. හැබැයි මේකේ ළමයි එකක් අයිති වෙන්න ඕනේ. මේ හරිනම් මේක මෙන්න මෙහෙම දෙන්න ඕන. මං හිතන්නේ මේ ටයිප් කරද්දි මන්ට වැරදිලා වගේ. ඔන්න ඔහොම දෙන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් ඔක එක මැදක් අයින් වෙනවනේ හැමතිස්සෙම. දැන් 10 20 ගත්තාම 10ක් නෑ 20ක් නෑ. ඊළඟ එකේ 20ක් නෑ 30ක් නෑ. එතකොට 20ට වෙන දෙයක් නෑ. ඒ නිසා ඔක මං හිතන්නේ මෙන්න මෙහෙම සංශෝධනය වෙන්න ඕනේ. හරි ඒකට කමක් නෑ. ඒ ප්‍රශ්නට උත්තරේ එහෙනම් වර්ධිනවා ඔයාලගේ. මොකද්ද වැඩිම ලකුණු ගන්න වෙන්නේ අපිට? 70 80 අතරනේ ගන්න වෙන්නේ නේද? එහෙනම් මොකද්ද ගන්න වෙන්නේ ලකුණ? ටෙන්ඩර් කීයද ගන්න අපි? 75 75 නෑ නේද පුතේ? අපෙන් අහන්නේ වැඩිම සිසුන් සංඛ්‍යා ව්‍යාප්තිය අනුව සිසුවෙකු ලැබුවේ ඇයි සිතිය හැකි වැඩිම ලකුණ කීයද? කාටද කියන්න පුළුවන් උත්තරේ? විමර්ශක කීයද ගත්තේ? 79. ඔව් දැන් මේකේ විදියට ගන්න වෙන්නේ 79 මම කලින් දීපු විදියට. නමුත් ඔව් 79 තමයි ගන්න වෙන්නේ උත්තරේ. 20 අයිති නෑනේ. මෙහෙම තිබුණොත් නේද? දැන් අපි ගත්තොත් ඕකේ අන්තිම පන්ති ප්‍රාන්තරයේ පුතේ මෙහෙමනේ තියෙන්නේ. 70 මෙන්න මෙහෙම එන්න ඕනේ. හරිනම් කොහොමනේ? ඒතර මේකේ තියෙන 70 සහ 70ට වැඩි නමුත් 80ට අඩුනේ. ඒතර එන වැඩිම ලකුණු 79 තියෙන්න පුළුවන්. චමත්කාර ඔබ නිවැරදි ඊළඟ වටේට ඔයාව අපි යවන්නවා. ඉතියෝපියාවට යවන්නේ. හරි. හොඳයි. ඊළඟට සිසුන් හරි අපිට මධ්‍යයන ගණනය කරන්න කියලා කියන ඔන්න අපි මධ්‍යයන්නේ හොයන්නයි යන්නේ දැන්. හරි. එහෙනම් අපි ලියනවා x බා සැබෑ මධ්‍යයන්නේ සමානයි. අපි උමා ලෙස ගත්තේ 35. 35 තමයි උපකල්පිත මධ්‍යයන්නේ. සිග්මා fd 80යි. මේකත් 80යි. SP හාගෙන නැති වෙයි නේද ළමයි? එහෙනම් සැබෑ මධ්‍යයන්නේ සමාන වෙනවා 35යි. මේ දෙන්න බෙදපුවම 1යි. එහෙනම් උත්තර එනවා x බා සමානයි 36. ඒ කියන්නේ සැබෑ මධ්‍යයන්නේ මට එනවා 36ක් හදපු නැති හදාගන්න. සමහරක් අය හදලා නැහැ පුතා ගණන්. හරි. දැන් ඔයාලට මොකක් හරි තියරියක් කියපුවාම ඔයාලට පුළුවන් නම් පුතේ හැමදේම මේ පැයක් තියාගන්න මුළු දවසේම ගණිතයට. ඒ කියන්නේ මේ පාන්දර පැය නෙමෙයි. රැයට ගණන් හදන්න ඕගොල්ලෝ පැයක් තියාගන්න. එතකොට ඔයාලා මේ පැයදී කරන්න ඕන අපි ඉගෙනගෙන තියෙන ඒ වගේ මොනවා හරි පේපර් සෙට් එකක් හොයාගෙන හදන්න. එතකොට තමයි ඒක ඇඟට එන්නේ. දැන් එදා අපි මේක කළා මේ විමර්ශය එවලා තිබුණ වෙන ගණන් ගොඩක් හදලා මේ පාඩමේ. හරි. එහෙම තමයි පාඩම් කරගන්න ඕන. නැත්තම් වෙනම කාලා ගත කරන්න එපා. මේකෙන් ගැටලු හදන්න. හදද්දි ළමයි නිකන් ඔය චූටි ගණන් හදන්න එපා. පේපර් වලම ගණන් හදන්න. හොඳයි. ඊළඟට රොමිලක්කම් 3 සිසුවෙකු ලබාගෙන
මධ්‍යයන ලකුණ 40 දක්වා වැඩිවීමට නම් සිසුන් සියලු දෙනා ලබාගත් මුල් ලකුණු සංඛ්‍යාව තව කීයකින් වැඩි විය යුතුද? ඒ කියන්නේ පුතේ මේ මධ්‍යයන ලකුණ 40ක් වෙන්න නම් තව කීයකින් ලකුණු වැඩි විය යුතුද? ඔක්කොම ලකුණු ටික. මොකද්ද වෙන්න ඕනේ එතකොට? හදුවේ නැද්ද? යනිෂි කොහොමද හදුවේ ඒ කොටස? හදුවේ නැහැ. මොනවාද හදුවද? කවුරුත් හදුවේ නැද්ද? නැත්නම් දෙවි මේ? හරි. මුදල් ප්‍රශ්න කියවන්නකෝ. සිසුවෙක්ව ලබාගත් මධ්‍යයන්නේ 40 දක්වා වැඩිවීම සඳහා සිසුන් සියලු දෙනා ලබාගත් මුල් ලකුණු සංඛ්‍යාව තව ලකුණු කීයකින් වැඩි විය යුතුද? මොකද්ද මධ්‍යයන්නේ කියන එකේ අර්ථ දැක්වීම ළමයි? මොකද්ද මධ්‍යයන්නේ කියන එකේ අර්ථ දැක්වීම? මධ්‍යයන්නේ කියන්නේ සියලුම ඇති සියලුම දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදුවට ලැබෙන සාමාන්‍යය කියන්නේ. ඒතර පුතේ අපි මෙහෙම හිතනවා. මම හිතනවා මධ්‍යයන්නේ x කියලා. මම දන්නේ නැහැ දැන්. හරි. ඔන්න බලන්න. මධ්‍යයන්නේ සමානයි. මධ්‍යයන්නේ මම ගන්නවා 40යි කියලා. x මේ 40 සමානයි. සිසුන් ඔක්කොම ලබාගත් ලකුණු වල එකතුව මම ගන්නවා x කියලා. සිසුන් ගාන කීයද? සිසුන් ගාන කීයද වගේ? 80යි. 80යි. දැන් මේකෙන් මොකක්ද දෙන්න ඕන කියන්නකෝ. මේ x වලට මොකක්ද දෙන්න ඕනේ? දැන් කල්පනා කරලා බලන්න ඕන. මේ තියෙන මධ්‍යයන්නේ නම් මේ තියෙන ඔක්කොම සිසුන් නම් ඔතනින් එන්නේ මොකද්ද? සර් මම ඔක හැදුවා. කීයද? 3200 සර්. 3200. ඔයා කොහොමද හැදුවේ? මාත් හැදුවා මට ආවේ 320. 320 නම් වැරදි ඇති පුතේ. මටතාවේ 320කින් වැඩි විය යුතුයි. 320කින් වැඩි වෙන්න ඔයා කොහොමද ගත්තේ? x බාර් සමානයි ඒ දාන සිග්මා fd බෙදීම සිග්මා f කියන සූත්‍රයට ආදේශ. ඒකෙන් මොකක්ද ඔයා ගත්තේ? 40 සමානයි 35 දාන සිග්මා fd බෙදීම 80 කියලා. එහෙම අරන් දෙයා ගත්තේ. දැන් පුතේ එතකොට එතනදී මුල් ලකුණු ගැන ප්‍රකාශයක් වෙන්නේ නැහනේ. මේ මිතන්නකෝ ඔයාලා. දැන් මධ්‍යයන්නේ කියන්නේ ඉස්සරම අපිට මධ්‍යයන්නේ 36නේ. එතකොට අපි හිතනවා ළමයිගේ මුල් ලකුණු සංඛ්‍යාව අපි x කියමු. හරි. x කියන්න ළමයි ගාන අපිට හිටියේ කීයද? 80යි නේද? ළමයි 80 නේද හිටියේ? ඔව් 80යිනේ. හරි. මේකෙන් ඔයාලට එනවා මේ අවස්ථාවේදී ළමයි ටික ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව වෙන්නේ නැද්ද? මෙතනින් එනවනේ x සුළු කරගත්තා. පොඩක් කල්පනා කරලා බලන්න. මධ්‍යයන්නේ සමානයි දත්ත සියල්ලංගෙම එකතුව බෙදෙනවා දත්ත සංඛ්‍යාවෙන්. හරි. එතකොට මෙතනින් අපිට x වලට උත්තරයක් ගත්තාම එනවා x සමානයි 80 ගුණ කරන්නකො 30යි. බිඳුවයි 8 වරක් 6 48න් 8 දැම්මා 8 වරක් 6 48න් 8 දැම්මා 4ක් ඉතුරුයි 8 වරක් 3 24යි 4යි 28යි 2880ක් වෙනවා මේ අවස්ථාවේදී මුල් ලකුණු සංඛ්‍යාව. හරි මධ්‍යයන්නේ උනා මධ්‍යයන්නේ. ඊට පස්සේ දරුවනේ ආයෙ දැන් කියනවනේ මධ්‍යයන්නේ 40ක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන කියලා. අපි දැන් බලමු මධ්‍යයන්නේ 40ක් වෙන්න නම් ගත යුතු මුල් ලකුණු සංඛ්‍යාව මම කියනවා y කියලා බෙදෙනවා 80ෙන්. ඒතර මට එනවා y වලගේ y සමානයි 8 වරක් 32 3200ක් එනවා. දැන් එහෙනම් ගත යුතු වැඩිපුර ලකුණු සංඛ්‍යාව හොයාගන්න. මධ්‍යයන්නේ 36ක්ව තිබියදී මෙන්න මුල් ලකුණු ටික මධ්‍යයන්නේ 40ක්ව තිබියදී වෙන්න මුල් ලකුණු ටික. එහෙනම් මධ්‍යයන්නේ 40ක් වෙන්න තව ලකුණු කීයක් අවශ්‍යද වෙන? ඔක්කොම ලකුණු. මේ තියෙන්නේ 0යි 10න් 8ක් 2යි මෙතන 11න් 8ක් 3යි විමර්ශකගේ උත්තරේ හරි. රයිට් උත්තරේ මෙන්න
තව 320ක් ගන්න ඕන ලකුණු. ඔයාලට තේරුණාද දන්නේ නැහැ මම පැහැදිලි කරන්න දායෙත් පැහැදිලිද ටෙනරිය තේරුණාද වැඩි? මට ඔය උත්තරය නියමයි. ඔයා මේ ක්‍රමෙන්ද පාවිච්චි කළේ වෙන ක්‍රමයක්ද? ඔය ක්‍රමයේ සම්මත මම මේ හැදුවේ ඒ දන EFD බෙදීම සිග්මා FD බෙදීම සිග්මා F සමානයි කියන එක අරගෙනත් හැදුවා ඔය ක්‍රමයටත් හැදුවා. කමන්නේ නැහැ පුතේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මට හිතෙන්නේ මේ ක්‍රමය තමයි ලේසි. ඒතර කෙලින්ම අපි මධ්‍යන්නේ අර්ථ දැක්වීමෙන් තමයි. ඒ කියන්නේ පුතේ දැන් අපිට විභාගයට ගණන් එනවා සමහර කරලා හිතා ගන්න බෑ. හරි. නමුත් ඔයාලා ගණන් හදලා පන්නරයක් ගත්තාම ඒවට උත්තර දෙන්න අපිට පුළුවන්. හදා ගන්නකෝ බැරි දුනා කමක් නැහැ අපි මේ හදමු. රයිට්. අවසාන ප්‍රශ්නය. ලකුණු 40ට අඩුවෙන් ලබාගත් සිසුන් ප්‍රතිකාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා එක් අයෙකුට රුපියල් 300ක් වටිනා කාර්ය පත්‍රිකාවක් ලබා දෙයි. ඒ සඳහා වැය වෙන මුදල. 40ට අඩුවෙන් ලබාගත් අය අපි හොයාගන්නවා වගුවෙන්. වගුව පේන්නේ නැහැ. හරි. මෙන්න මගේ වගුව. 40ට අඩුවෙන් ලබාගත් අය කෝ ආමෙතිය. මෙන්න මේ ටිකනේ. මේ ටික එකතු කරපුවාම වෙනවා 40යි 65යි 70යි 80ක් දෙන්නේ. සෝරි. ළමයි ගන්න යන්න. මෙන්න මේ ටික එකතු කරන්න. 20යි 37යි 40යි 50ක් දෙන්න පුතේ ළමයි. ඔව් ළමයි 50යි නේ. එහෙනම් එක ළමයෙක්ට රුපියල් 300ක් වැය වෙනවා කියලා තියෙනවා. රුපියල් 300ක්. එහෙනම් 300 ගුණ කරන්න ළමයි 50යි. 0.0.0 3 වරපා 15යි. රුපියල් 15000ක් යනවා මේ වැඩේට. ඔච්චරයි. හරි හොඳයි.